හරි. හරි නේද කට්ටිය ජොයින් වුණානේ. නේ. මම මැසේජ් එකක් කියවලා තිබ්බා ඔයගලන්ට කාට හරි ඒක හම්බුනේ නැති කෙනෙක් ඉන්නවද? අංජුලට යව්වේ නැහැ මං හිතන්නේ. අංජුල යාගේ WhatsApp නම්බර් එක නැහැ මනනද? මොකද මැසේජ් එකක් ආවේ නැහැ නේද ඔයාලට? ලබන මාසේ ඉඳලා ලොග්ඉන් වෙන හැටි ලොග් වෙන හැටි වෙනස් වෙනවා කියලා. ඔයාලට ඒක බලපාන්නේ නැහැ මේ මොකද ඔයා තාම වෙල්ල මාසයක් නැති නිසා. මේ වුණාට මට ඔයාගේ WhatsApp නම්බර් එකකින් දානවද මැසේජ් එකක්? මගේ නම්බර් එක දන්නවන්නේ? අංජලි තියනවා නේද මැසේජ්? හරි ඔයාට මං නම්බර් එකකුත් එවලා තියෙනවානේ. හරි හරි නිකන් කියලා. රයිට්. ඒ ගැන මොකද ප්‍රශ්නයක් තියෙනවද කාට හරි? මට ඇත්තටම අර ක්ලාස් එකේ ක්‍රවුඩ් එක වැඩි වුණාම ඔයගොල්ලෝ ගැන පර්සනලි බලන්න බෑ. ඒක නිසා මේ යම් යම් කන්ට්‍රෝල් කිරීම්ස් කරන්න වෙනවා. ඉතින් අර පේමන්ට්ස් කරලා එන අයට ලොකු අසාධාරණයක් වෙනවා එහෙම උනේ නැත්තම්. එහෙම කරේ නැත්තම්. හරියට වෙලාවට පේමන්ට්ස් කරන අය මම හිතන්නේ ඔයගොල්ලෝ ඔක්කොම කරන අය ඉන්නේ. ඔයගොල්ලෝ ඒ කරන අයට ලොකු අසාධාරණයක් වෙනවා. එහෙම උනේ නැත්තම්. හරි අපි ඔයගොල්ලන්ට එහෙම ලොග් වෙන්න තේරෙනවද? මේ ලේසි විදිය තමයි ඔයගොල්ලෝ දැන්ට Zoom එකේ account එකකට login වෙලා ඉන්නවා නම් ඒකෙන් අයින් වෙන්න. ඒකලා නිකම්ම join meeting ගිහිල්ලා එහෙම නැත්නම් මම ඉවරලා තියෙන link එක click කරා නම් දැන් මාර්ච් වලින් link එක වෙනස් කරන්න නැහැ. ඒක ඔය word pad එක හරි notepad එක හරි නිකන් save කරගෙන desktop එකක හරි save කරගෙන ඉන්න computer එකේ ඒක click කරපු ගමන් එතකොට connect වෙනවා. ඉන්න account එකෙන් log out වෙන්න. එතකොට login වෙන්න යද්දී අහනවා මොකද්ද නම කියලා. ඔයගොල්ලෝ එතන පෙරෙන්න ඕන නම මොකද්ද කියන එක අහනවා. හරි. අද අපිට අලුත් පාඩමක් පටන් ගන්න තියෙන්නේ ඉන්ටර්නෙට්.
ලියගමු අපි ටොපික් එකක් ඉන්ටර්නෙට්. හරි. ඉන්ටර්නෙට් ගැන කතා කරන්න කලින් අපි බලමු කම්පියුටර් නෙට්වර්ක් එකක් කියන්නේ මොකක්ද කියලා. අද මං ගෙදර ඉඳලා නෙවෙයි ක්ලාස් එක කරන්නේ පොඩි අඩුපාඩු වෙන්න පුළුවන් ඒක නිසා. කම්පියුටර් නෙට්වර්ක් එකක් කියන්නේ මොකක්ද? ඔයගලන්ට දෙන්න පුළුවන් සිම්පල්ම ඩෙෆිනිෂන් එක තමා මෙන්න මේ වගේ එකක් පාවිච්චි කරන්න පුළුවන්. කම්පියුටර් නෙට්වර්ක් එකක් කියන්නේ මොකක්ද අහුවා? ලියාගන්න. මෙන්න මේක ලියාගමු. කම්පියුටර් නෙට්වර්ක් කියලා two or more computers that are connected with one another for the purpose of communicating data electronically. මීට වඩා ඇඩ්වාන්ස් ඒවත් දෙන්නත් පුළුවන්. හැබැයි මේකත් හරි. අපිට සිම්පල් එක මතක තියාගන්න එක ලේසි. මේක ලියාගමු අපි කම්පියුටර් නෙට්වර්ක් එකක් කියන්නේ මොකක්ද කියලා. ලියලා ඉවර වුණාම මට පොඩ්ඩක් කියන්නේ yes mark දාන්න.
ඉලා අපි ඉන්ටර්නෙට් කියන්නේ මොකක්ද කියලා ලිව්වොත් ඉන්ටර්නෙට් එක ඩෙෆිනිෂන්ස් ගොඩක් තියෙනවා. ඉන්ටර්නෙට් කියන එක අපිට කියන්න පුළුවන් ලේසිම විදිය තමයි network of computer networks. මේව ලියාගන්න. network of computer networks. හරි. ඊළඟ අපි මෙන්න මෙහෙම ටිකකුත් ලියාගමු. ප්‍රශ්නයක් වගේ ලියාගන්න. What is internet? What is internet? හරි මේක අපි අනිත් පැත්තට ලියමු. මේ ABCD ටික මේ ඒක always කියනට වැඩිය හොඳයි. Sometimes doesn't contain reliable information. Sometimes doesn't contain reliable information. Uses TCP IP. අපි TCP IP කියන්නේ මොනවද කියලා කතා කරමු. Transmit data by packet switching. Transactions are sometimes done safe and secure. Antimaker is sometimes called information superhighway or cyberspace. Is sometimes called information superhighway or cyberspace.
right. अब මෙතන එන්න කලින් ඔයගලන්ට ටෙක්ස්ට් බුක් එකේ තියෙන URL එක ගැන ඉගෙනගෙන ඉන්න ඕනේ. දැන් ඉන්ටර්නෙට් එක මේ විදිහ කියලා තියෙනවා. මේ URL එක කොතනද තියෙන්නේ? URL එක කියන්නේ දැන් බ්‍රවුසර් එකක් මේ වගේ නම් අපිට මොනවා හරි වෙබ්සයිට් එකකට යන්න ටයිප් කරන ඇඩ්‍රස් එක. www.google නම් google.lk කියලා තියෙනවා. එහෙම නැත්නම් අපි රූපවාහිනියකට යනවා නම් rupavahini.lk. මගේ වෙබ්සයිට් එකක් තියෙනවා යනවා නම් safecomputers.lk. මෙහෙම තියෙනවා. හරි. දැන් අර www කැල්ල පෙන්වන්නේ නැහැ වැඩිය. දැන් මේ දෙකේම not secure කියලා වැටලා තියෙනවා. Google එකේ විතරක් secure කියලා වැටලා තියෙනවා. තව එකකට අපි යමු. සම්පත් වගේ එකට යමු. සම්පත් විශ්ව වගේ බැංක් එක account එකකට. ඒකේ මෙතන ඉබ්බෙක් වැටලා තියෙනවා. බලන්න. මේකෙත් ඉබ්බෙක් වැටලා තියෙනවා. අපි බලමු මොනවද මේ addresses කියලා. මම මේ රූපවාහිනී ඇඩ්‍රස් එක කොපි කරලා අරගෙන මේක පේස්ට් කරොත් ඔයගොල්ලන්ට පේන ඉතින් මෙතන නිකම්ම http කියලා තියෙන්නේ. එතන මගේ වෙබ්සයිට් එකේ ඇඩ්‍රස් එකත් අරගෙන මේක පේස්ට් කරොත් ඒකත් http කියලා තියෙනවා. අපිට සාමාන්‍ය පේන්නේ නැති ටිකක් තියෙනවා. http www.safecomputers.lk. හැබැයි සම්පත් බැංක් එකේ ඒක අරගෙන අපි කොපි කරොත් මේ ටික ඕනේ නැහැ. ඔයගොල්ලන්ට පේනවා මෙතන https එකක් තියෙනවා. Google ලගේ ඇඩ්‍රස් එකත් කොපි කරොත් ඒකෙත් මෙතන https එකක් තියෙනවා. මොකද්ද මේ s එක? කාට හරි කියන්න පුළුවන්ද? සර් secure website එකක් කියලා පෙන්නන්න. very good. ඒක secure website එක. ගොඩක් වෙලාවට මේ වගේ username passwords පාවිච්චි කරනවා. එතකොට ඒ username එක මගදී කාටවත් hack කරන්න බෑ. මේක encrypt කරලා තමයි යවන්නේ. encrypt කරනවා කියන්නේ මොකද්ද? අපි බලමු. ඔයගොල්ලන්ට බේසික් අයිඩියා එකක් දෙන්නයි එන්ක්‍රිප්ට් කරනවා කියන්නේ මොකද්ද කියලා. එතන මීට වැඩි ලොකු ප්‍රොසෙස් එකක් වෙනවා මෙතන. දැන් අපි සාමාන්‍ය පාවිච්චි කරන්නේ ABCD මේ විදිහට ලෙටර්ස් පාවිච්චි කරන්නේ. අපි ඒවා වෙනුවට
වෙන අකුරු ටිකක් පාවිච්චි කරනවා. දැන් A වෙනුවට K පාවිච්චි කරනවා. J වෙනුවට T පාවිච්චි කරනවා. එතකොට අපිට හෙලෝ කියන වචනේ යවන්න ඕනේ නම් H එක වෙනුවට තියෙන්නේ R එක. E වෙනුවට තියෙන්නේ O එක. L වෙනුවට තියෙන්නේ V එක. O වෙනුවට තියෙන්නේ Y එක. එතකොට මේකේ යන්නේ මෙන්න මේ වගේ වචනයක්. මෙන්න මීට වඩා ගොඩාක් ඇඩ්වාන්ස් එක ඇත්තටම encryption technologies. එතකොට සාමාන්‍ය මේ වගේ දෙයක් තමයි වෙන්නේ. මේ hello කියන එක වෙනුවට මේ වගේ එකක් යන්නේ. එතකොට මගදී හැකර් කෙනෙක් මෙන්න මේ වචනේ ඇල්ලුවාට මේකට කිසි මීනින් එකක් නැහැ. එයාට තේරුම් ගන්න බැහැ මෙතන මොකද්ද තියෙන්නේ කියන එක. ඒ වගේ දෙයක් තමා එන්ක්‍රිප්ට් කරනවා කියලා කියන්නේ. එන්ක්‍රිප්ෂන් කියන්නේ ඒ වගේ වෙනස් කෝඩ් එකකට හරවනවා කියන එක. මීටදී ගොඩාක් ඇඩ්වාන්ස් ඇත්තටම ටෙක්නොලොජි එක. දැන් හෙලෝ කියන එක එන්ක්‍රිප්ට් කරොත් එම සාමාන්‍යයෙන් මෙන්න මෙච්චර විතර ලොකු වචනයක් හැදෙනවා. හරි මෙහෙම අකුරු පහක එකක් නෙවෙයි. නේ ඊට පස්සේ එන්ක්‍රිප්ට් කරපු software එකෙන් විතරයි ආයෙක ඩික්‍රිප්ට් කරන්න පුළුවන්. සාමාන්‍ය මේ වගේ දෙයක් කියලා හිතා ගන්න ඕගොල්ලෝ දැනට එන්ක්‍රිප්ට් කරනවා කියන්නේ එන්ක්‍රිප්ෂන් කියන්නේ. right. එතකොට ඒ වගේ එන්ක්‍රිප්ට් කරපු වෙබ්සයිට් තමයි මේ HTTPS කියලා තියෙන්නේ. S කියන්නේ secured කියන එක. හරි? අපි ඔව් සර් සාමාන්‍ය වෙබ්සයිට් එකක් අපේ නම් ඒක සිකියුර් කරන්න වෙයිද එන්ක්‍රිප්ට් කරලා? නෑ අපේ ඒවා එහෙම කරන්න අවශ්‍ය නැහැ. දැන් මෙතන මගේ වෙබ්සයිට් එකක් තියෙනවා. දැන් ඒක එන්ක්‍රිප්ට් කරා කියලා ඇති දෙයක් නෑ. මොකද මේකේ එහෙම හැකර් කෙනෙකුට ගන්න දෙයක් නෑ මේකේ. මේ වගේ පොඩි වෙබ්සයිට් එකක් තියෙන්නේ. දැන් මේකේ යූසර් නේම් පාස්වර්ඩ්ස් මුකුත් පාවිච්චි කරන්නේ නැහැ. ඉතින් ඒක නිසා මගදී හැකර් කෙනෙක් හැක් කරා කියලා ගන්න දෙයක් නැහැ මේකේ. මේ යූසර් නේම් පාස්වර්ඩ්ස් එක පාවිච්චි කරනවා නම් බැංක් එක සයිට් එකක්ම කියන්නේ ඊට වඩා ගොඩාක් වෙනස් දෙයක්. දැන් මෙතන security එක තමයි පළවෙනිම දේ. ඒක නිසා මේ වගේ සයිට් එකක් අනිවාර්යෙන් encryption technologies පාවිච්චි කරන්න වෙනවා. ඉතින් මගේ සයිට් එක විතරක් නෙවෙයි අතන මේ රූපවාහිනී වගේ සයිට් එකක් වුණත් ඒගොල්ලොත් එහෙම encrypt කරලා නැහැ. අපි encryption technologies පාවිච්චි කරනවා නම් ඒකට වැඩි ගාණක් ගෙවන්න ඕනේ. මේ ඉතින් එහෙම මේකෙත් යූසර්නේම් පාස්වර්ඩ්ස් පාවිච්චි කරලා නැති නිසා මේ ඒගොල්ලෝ එන්ක්‍රිප්ට් කරලා නැහැ. හැබැයි Google එකේ එහෙම යූසර්නේම් පාස්වර්ඩ්ස් පාවිච්චි කරනවා. මේ ඒගොල්ලෝ security එක ගැන ගොඩාක් කන්සර්න් කරනවා. ඒක නිසා ඒගොල්ලෝ ගෙත් HTTPS තමයි තියෙන්නේ. හරි. අපි ලියාගමු URL එක කියන්නේ මොකක්ද කියලා. URL කියන්නේ ඇත්තටම Uniform Resource Locator. ඉතින්ලා URL කියලා පොඩි ටොපික් එකක් ලියාගන්න. ලියාගන්න Uniform Resource Locator within brackets URL.
is used to identify a specific resource. Identify a specific resource stored in the internet. Right. අපි මේක ඇඳලා මෙන්න මේ විදිහට මේකේ තියෙන parts ටික මොනවද කියලා ලියා ගන්න ඕනේ. The HTTP කියන්නේ protocol එක hypertext transfer protocol. protocol එකක් කියන්නේ මොකද්ද කියලා බලමු. ඊළඟ www කියන්නේ world wide web කියන එක. මේක තමයි domain name එක. මේක තමයි path to the resource. මේක තමයි resource එක වෙන්නේ. icd.pdf කියන මේක තමයි resource එක වෙන්නේ. මේ ටික ලියාගමු අපි. ලියලා ඉවර වුණාම මට කියන්න. මෙතන ඉන්න කවුරු හරි එදා ටියුස්ඩේ ක්ලාස් එකට ලොග් වෙන්න බැලුවද? මේ මම එදා ටියුස්ඩේ ක්ලාස් එක කරේ නැහැ. මට පොඩ්ඩක් අර සනීප මන්දි ගතියක් තිබ්බා. ඒ කියන්නේ ඉච්චරදී වගේ තිබ්බා.
මේ වීක් එකේ අපි HTML පටන් ගන්නවා ටියුස්ඩේ ක්ලාස් එකේ. දැන් අපි මීටින් එක කට් වුණාම අද 3 minutes break එකක් ගන්න ඕනේ නැහැ මේ ගාම join වෙන්න බලමු. ලියගෙන ඉවරයි නම් yes mark එක දාන්න. ග්‍රේඩ් 9 ක්ලාස් එක දැනට තියෙන්නේ ග්‍රේඩ් 9 ක්ලාස් එක ගැන අහලා තියෙනවා. ඉරිදා 8:00ට මම මේ සතියේ පොඩ්ඩක් කතා කරලා බලනවා සිකුරාදාට දාන්න පුළුවන්ද කියලා. මොකද එතන අර පොඩි ළමයි තියෙන නිසා ඒගොල්ලන්ට සඳට හැරෙන්න අමාරුයි සමහරවිට. මම ඔයගොල්ලන්ට මේ මාසේ වගේ ඉඳලා පේපර් ක්ලාසස් දානවා දිගටම. දැම්ම දාන්න නැහැ තව අඩුම ග්‍රේඩ් 10 එකේ අර Excel access පාඩම් දෙක ඉවර කරන්න ඕනේ. මොකද ඒකෙන් ලොකු ප්‍රශ්න දෙකක් එනවා සෙකන්ඩ් පේපර් එකේ. තව මේ ඉන්ටර්නෙට් HTML ටික ඉවර කරන්න ඕනේ. ඊට පස්සේ මේ දිගටම පේපර් ක්ලාසස් දානවා. මේකත් යන ගාම පේපර් ක්ලාස් එකකුත් කරන්න දානවා. Look, Ami. Look. It's Timothy. It goes straight. It got number 0. හරි මම හිතන්නේ ඔක්කොම ලියලා ඉවර ඇති. අපි යමු ඉස්සරහට.
अब मेटेरियल जाए ना मैं आमो common uses of the internet. මොනවටද පාවිච්චි කරන්නේ ඉන්ටර්නෙට් එනවත් එක්කම මුලින්ම පටන් ගත්ත දෙයක් තමයි ගොඩක් වටින දෙයක් ඊමේල්. ඊමේල් තමයි ඉන්ටර්නෙට් එනවත් එක්කම අපිට හම්බෙච්ච වැදගත්ම දෙයක්. ඊළඟ එක www කියන්නේ World Wide Web. ඊළඟට remote access. I make the Chinese happy. හරි. remote access ඊළඟට collaboration. අපි මෙතන ඉඳලා කමියුනිකේෂන් කියන්නේ නිකන් දෙන්නෙක් අතර වෙන දෙයක්. හැබැයි collaboration කියන්නේ කීප දෙනෙක් අතර වෙන කමියුනිකේෂන් එක. හරි? ඊළඟ අපිට ෆයිල් ෂෙයා කරන්න පුළුවන් වුණා. ඔන්ලයින් shopping කරන්න පුළුවන් වුණා. මොකද්ද ලොකුම සයිට්ස් තියෙන ඔන්ලයින් shopping වලට? කවුරු හරි වන්නේ chat එකකින් හරි. මොනවාද? eBay, sir. eBay, very good. Amazon. Amazon. තව එකක් තියෙනවා නේද? Amazon එකේ ලංකාවට එවන්න නැති ප්‍රශ්නයක් තියෙනවානේ. මොකක්ද අනිත් එක? Daras. ඔය ඩරස් ලංකාවේ ඇතුලේ තියෙන එකක් තියෙනවා.
අලි එක්ස්ප්‍රස් තියෙනවා නේ. මේක ලංකාවට ශිප් කරනවා. හැබැයි මේකේ අර සිකියුරිටි එක නැහැ eBay තරම්ම. eBay එකට වැඩිය බඩු ලාභයි සාමාන්‍යයෙන්. පොඩි ලාභයක් තියෙනවා. හැබැයි කස්ටමර්ගේ පැත්තෙන් සිකියුරිටි එක අඩුයි. මේ අච්චරම නැහැ. eBay එහෙම තරම්ම නැහැ. එන්ටර්ටේන්මන්ට් එක නම් ඔයගොල්ලෝ දන්නවා ඇති මට වැඩිය. ඊළඟ එඩියුකේෂන් වලට පාවිච්චි කරනවා. online job opportunities, health වලට පාවිච්චි කරනවා. ගොඩක් පාවිච්චි කරනවා ඉන්ටර්නෙට්. ආය නිවුස් ගෲප්ස් තියෙනවා. හරි. එතකොට අපි ඉන්ටර්නෙට් යන්න පාවිච්චි කරන මේ නෙට්වර්ක් වල පාවිච්චි කරන ටෙක්නොලොජි එක තමයි මේ TCP IP කියන එක. ඒක සාමාන්‍ය OS එකේම එන ෆීචර් එකක්. Right. Sorry, yeah. अब බලමු මේ TCP IP එකෙන් මොකද කරන්න කියලා. මේකෙන් තමා පැකට් ස්විචින් කියන එක කරන්නේ. ඒ කියන්නේ A කියන කම්පියුටර් එකේ ඉඳලා B ට යවන්න තියනවා නම් මොනවා හරි ඉන්ෆර්මේෂන් එක හරි ඩේටා එකක් හරි මේක චූටි කෑලි වලට කඩනවා. ඒ කෑල්ලකට කියනවා අපි පැකට් එකක් කියලා. මම ඉදත් කියලා දුන්නා මං හිතන්නේ
ඩේටා පැකට් එක මොනවද තියෙන්නේ කියලා ඩේටා පැකට් එකේ header එකකුයි body එකකුයි තියෙනවා කියලා දුන්නා. header එකේ destination address එකයි senders address එකයි තියෙනවා කියලා ඒවා කියලා දුන්නා නේද? මට මතකයි කියලා දුන්නා වගේ. පොඩක් කියලා දුන්නාද කියලා? මට මතක හැටියට බදාදා ක්ලාස් එකේදී කියලා දුන්නා. කියලා දුන්නේ නැද්ද? කියලා දුන්නේ නැත්නම් නෝ කියන්න. නෝ කියන මාර්ක් දාන්න. කියලා දුන්නා නම් yes කියන එක දාන්න. කොමුකුත් නැහැනේ. කියලා දුන්නේ නැද්ද? කියලා දෙන්නද? කියලා දුන්නා සර්. කියලා දුන්නා නේ? ඔව්. right. මේ අපිට තියෙන ලොකු data එක චූටි data වලට කඩනවා. ඒවට අපි data packets කියලා කියනවා. එතකොට මේ TCP වලින් තමා data packets වලට කඩන්නේ අනිත් end එකේදී. ඒ කියන්නේ destination end එකේදී ආයේ මේ ටික reassemble කරන්නේ TCP වලින්. මම හිතන්නේ ඔයගොල්ලෝ මේ TCP IP කියන එක අහලා තියෙනවා. TCP වලින් තමා මේක ස්ප්ලිට් කරන්නේ අනිත් ඩෙස්ටිනේෂන් එකේදී රීඇසෙම්බල් කරන්නේ. මෙතන මේ විදිහට තියෙනවා TCP වලින් splits into packets. හරි? ඊට පස්සේ මේක අරන් යන්නේ ඒ කියන්නේ ට්‍රාන්ස්මිට් කරන්නේ IP වලින්. ඒකලා ඩෙස්ටිනේෂන් එකේදී reassemble done by TCP. මෙතන splitting done by TCP. මේ පැත්තේදී reassemble done by TCP. අපි මේ රූපේ හැඳගමු පොඩ්ඩක්. මේකට තමයි packet switching කියලා කියන්නේ අපි. packet switching. data එකක් අරන් යන්නේ data packet එකක් හැටියට. මේක ඇඳගමු අපි. එතන අපි එදා ඉගෙන ගත්ත data packet එක තියෙනවා කියලා. header එකයි body එකයි header එකේ තියෙනවා destination IP එකයි senders IP එකයි සමහර destinations කීපයක් තියෙනවා වෙන්න පුළුවන් එයාට. මේක header මේක body මේක තියෙනවා destination and senders IP addresses මෙතන තියෙනවා information එක. මේ data packet එක මම ඇදලා තියෙන්නේ.
හරි මේ සෝස් කම්පියුටර් එක තියෙන්නේ මෙතන සෝස් කම්පියුටර් එක මෙතන ඩෙස්ටිනේෂන් කම්පියුටර් එක. එතකොට ඒකේ ඉඳලා B ට තමා යවන්නේ. හරි. එතකොට ඒකේ තියෙන data එක TCP වලින් ස්ප්ලිට් කරනවා. ස්ප්ලිට් into packets. මේ චූටි packets වලට කඩනවා. හරි. එතකොට data packet එක මොනවද තියෙන්නේ? data packet එක කොටස් දෙකක් තියෙනවා කියලා ඉගෙන ගත්තා. header එකයි body එකයි. header එකේ තියෙන destination එකේ IP address එකයි senders IP address එකයි. destination IP address එකයි senders IP address එකයි. සමහර වෙලාවට එකම data packet එක destinations කීපයකට යනවා වෙන්න පුළුවන්. එහෙම වුණොත් ඒ කීපෙම addresses ටික තියෙනවා මෙතන. අපි IP address එක මොකක්ද කියලා ඊළඟට ඉගෙන ගමු. බොඩි එකේ තියෙන්නේ ඉන්ෆෝමේෂන් එක. එතකොට මෙතනදී මේ කඩපු data packets transmit කරන්නේ IP වලින්. දැන් අපි අර ටෙක්නොලොජි එකක් ඉගෙන ගත්තානේ TCP IP කියලා. ඒකත් ප්‍රොටෝකෝල් එකක්මයි. මේ TCP IP වලින් මේ TCP වලින් කරන්නේ මේ sender send එකේදී මේක data packets වලට කඩනවා. ඒකලා receiver send එකේදී ආය reassemble කරනවා. reassemble done by TCP. මෙතන splitting done by TCP. එතන IP පාවිච්චි කරන්නේ transmit කරන්න. මේක source එක මේක destination එක. අපි මේක ඇඳගමු. A B ඇඳගමු ඉස්සරළම. A source කියලා ගන්න B destination කියලා ගන්න. එතකොට මෙතන data එක තියෙනවා. ඒ data එක TCP වලින් split කරනවා. split into packets. ඒකල මේ packets ටිකක් ඇඳගන්න. ඊට පස්සේ මේ packets ටික යනවා ඇඳගන්න. එතකොට transmit කරන්නේ transmit done by IP. ඒකල අනිත් පැත්තට මෙතන reassemble done by TCP. ඒකල මේ data packet එකක් කියන එක වෙනම ඇඳගන්න. ටිකක් ලොකුවට මේකේ header එකක් තියෙනවා, body එකක් තියෙනවා. header එකේ තියෙනවා destination and senders IP addresses. body එකේ තියෙනවා information එක.
අඳින්න ඕනේ දේවල් තේරෙන්නේ නැත්නම් මම කියන්න ආන්න මොනවා හරි කතා කරලා අහන්න. හරි හරි ප්‍රවාශන Sir, ඔයි සිටි sir split into brackets යටතේ brackets අස්සෙන් දාලා තියෙන්නේ. ඒක මොකද්ද? ඒක Data. ඕන්න ඒක අර පේජ් 1 page long කියලා ඒක ඕන්න හැ. ඒ කියන්නේ page ඕකේ අර memory pages කියලා જાතියක් තියෙනවා. එතකොට ඒ කඩන මේකක් memory page එක size එක තමයි තියෙන්නේ. මේ තියෙන්නේ මේ page pool මේ මෙමරි එකේ තියෙන එකක් ඒක ලියන්න ඕනේ.
ප්‍රශ්නයක් අහලා තියෙනවා මේක ට්‍රාන්ස්මිට් කරන්න පාවිච්චි කරන සෝස් එක මොකක්ද කියලා. ඒක වයර්ඩ් හරි වයර්ලස් හරි ඕන එකක් වෙන්න පුළුවන්. අපි පාවිච්චි කරන දැන් ඔය අපි ඉන්ටර්නෙට් කනෙක්ට් වෙන්න පාවිච්චි කරන ඕන විදිහ සමහර විට 4G වෙන්න පුළුවන්, cellular network එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ADSL වෙන්න පුළුවන්. එහෙම නැත්නම් fiber network එකක් වෙන්න පුළුවන්. ඒ ඕන එකක් වෙන්න පුළුවන්. හරි? මේක තව ෆ්‍රේම්ස් කියලා ජාතියක් ගැන තියෙනවා. මේ ඩේටා පැකට්ස් එකින් එක ස්පීඩ්ස් වෙනස්. සමහර ඩේටා පැකට්ස් තියෙනවා හයියෙන් යන ඒවා. සමහර ඩේටා පැකට්ස් තියෙනවා හිමින් යන ඒවා. මේ සේම් ස්පීඩ් එකක් තියෙන ඩේටා පැකට්ස් කීපයක් එකට අරන් යන එක තමයි මේ ෆ්‍රේම් එකකින් කරන්නේ. මේ තියෙන set of packets කියලා එකම ස්පීඩ් එකකින් යන data packets කීපයක් අරන් යන එක තමයි මේ frames වලින් කරන්නේ. මේ frame එක තමයි ඇදලා තියෙන්නේ. ඕනම් මේ වචනෙත් ලියාගන්න one memory page long කියලා ලියාගන්න. නැත්නම් ඔයගොල්ලෝ මේ page කියන එක පටල ගන්න. one memory page long. ඇඳගෙන ඉවර වුණාම S mark එක දාන්න. එතකොට මට ඉස්සරහට යන්න පුළුවන්. තුන් දෙනෙක් ඉවරයි කියලා තියෙනවා. තව ඉවරයි කියන්නේ. හරි නේද? ඒ පාර ඔක්කොම ඉවරයි. හරි අපි ඉස්සරහට යමු. ඊළඟ වෙබ් බ්‍රවුසර්ස් ගැන කියනවා. ඔයගොල්ලෝ දන්න වෙබ් බ්‍රවුසර්ස් මොනවද තියෙන්නේ? මොනවාද වෙබ් බ්‍රවුසර් එකක් කියන්නේ මොකද්ද? මොනවාද ඔයගොල්ලෝ දන්න වෙබ් බ්‍රවුසර්ස්? Chrome, Google Chrome. ඔව් එකක් Google Chrome. good. තව එකක් Firefox. Firefox නේද? තව කවුරු හරි කියන්න. දෙකම සනික්ම කිව්වේ. ඔපෙරා මේකද වෙබ්සයිට් එක මේ browser ඔපෙරා එකත් අපිට ගන්න පුළුවන් නේ. හරි. Sir, Azure web browser නේද? Very good. Microsoft Edge. ඔව් හරි. Sir, Safari. very good.
Apple ෆෝන් එක පාවිච්චි ෆෝන් එක හරි කම්පියුටර් එක හරි පාවිච්චි කරනවද? අමෘතා Apple එක පාවිච්චි කරනවද මොකද? ඔව් සර්. හරි. Apple එකට එන්නේ Safari browser එක. ඉතින් Google Chrome, Firefox, Safari, Opera, Microsoft Edge, Internet Explorer. මේ දෙකම Microsoft එක තියෙන්නේ. එතකොට මේ නෝට් එකේ තියෙනවා first graphical user interface web browser එක mosaic කියලා තියෙනවා. NCSA mosaic. ඒක මොකක්ද? ලියගමු එකත් අපි. First web browser with the graphical user interface. NCSC mosaic. එතකොට මේ browsers වල සාමාන්‍ය 1990 වල browser එකක් තිබුණා Netscape Navigator කියලා browser එකක් තිබ්බා. මේක ඒ දවස්වල තිබුණ ෆේමස්ම browser එක. මේ නකුරෙන් පටන් ගත්තේ. එතකොට මං කතාව අහලා තියෙන හැටියට මේ කියන්නේ මේක මයික්‍රොසොෆ්ට්ලා ඉල්ලුවා ඒ දවස්වල. ඒගොල්ලන්ට සල්ලි දීලා ගන්න ඕනේ කියලා ඉල්ලුවා මේක. හැබැයි මේගොල්ලෝ එක විකුණන්න කැමති වුණේ නැහැ. ඊට පස්සේ මොකද කරේ මයික්‍රොසොෆ්ට් එකෙන් මොකද මයික්‍රොසොෆ්ට් ලගේ බ්‍රවුසර් එක අලුත් එන්නේ පරණ එක ඒත් ඔයගොල්ලෝ දන්නවා දෙකක් තියෙනවානේ ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් එක හදලා ඒක නිකන් දුන්නා වින්ඩෝස් එක. ඊට පස්සේ කාටවත් අර Netscape Navigator එක සල්ලි දීලා ගන්න ඕනේ නැහැ. ඇයි? මේක නිකන් හම්බ වෙන නිසා. මොකද ලෝකේ කම්පියුටර්ස් වලින් 80% වගේ පාවිච්චි කරන්නේ Windows. ඒක නිසා Netscape Navigator කාටවත් සල්ලි දීලා ගන්න ඕනේ නැහැ. ඒක නිසා ඒක බංකොලොත් වුණා. මේක පොඩ්ඩක් Google එකේ සර්ච් කරන්න browser wars කියලා. browser wars වලට Wikipedia page එක වෙනම තියෙනවා මේකේ. මේක පොඩ්ඩක් කියවන්න. ඉතින් Microsoft Internet Explorer against Netscape Navigator. Right.
මේකත් අපි බලමු මොකද්ද මේක NCSA මොසයික් කියන්නේ මොකක්ද කියලා. Mosaic web browser. Mosaic was one of the first web browsers. මේවා දැන් හදන්නේ නැහැ මොනවා ඩිස්කන්ටිනියු වෙලා තියෙන්නේ. Final release 1997 වල. මම ඔයගලන්ට ලංකාවට ඉන්ටර්නෙට් ආපු අවුරුද්ද කිව්වද? 1996 මට මතක හැටියට. ඔව් 1996 වල වගේ තමයි. ලංකා ඉන්ටර්නෙට් කියලා කම්පැනි එකකින් තමයි ඒක ඒ දවස්වල මේවා කරේ. ඒ වුණාට අපි සාමාන්‍ය ටෙලිකමියුනිකේෂන් කම්පැනිස් ISP ලා වුණාට පස්සේ ඒකට කරගෙන යන්න බැරි වුණා. මෙන්න මේ දෙකම ලියාගමු. First web browser with graphical user interface is NCSC Mosaic. ISP කියන්නේ internet service provider. කවුද අපේ ඉන්න internet service providers ලා? එහෙම නැත්නම් ISPs ලා ලංකාවේ? ඔව්. අපිට ඉන්ටර්නෙට් දෙන ඕන කෙනෙක් ගන්න පුළුවන්. ගොඩක් කලාවට ඔය ටෙලිකමියුනිකේෂන් කම්පැනිස් හැම එකෙන්ම ඉන්ටර්නෙට් දෙනවා. ඩයලොග් මොබිටෙල් SLT ඔය අනිත් ඒවත් දෙනවා. මොනවාද හච් එයාටෙල් ඒක වගේ ඉන්ටර්නෙට් දෙනවා. ඒ වගේ ඉන්ටර්නෙට් දෙන අයට තමයි ඉන්ටර්නෙට් සර්විස් ප්‍රොවයිඩර්ස්ලා කියන්නේ. දැනුත් කට්ටනකටම ආය ලොග් වෙමු. වෙලාව ගන්න ඕනේ නැහැ. එතන මේකේ ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රශ්නයක් කියන්නේ ඔයගොල්ලන් අහන ප්‍රශ්නයක්. ISP ලා ගැන.
Can I go? Yeah, I'll tell my mama and I'll go home. Yeah. No, the insect like. What the insect like? What's it like? Come. Oh, and then you can take the slit of the light. Mhm. Yeah, and the telepathy sit on light. Telepathy to sit on the white shelf. Apache, can you switch off the light? Yes, help me because Hedwig described that balloon and got the balloon used to heal. Good night, sweet dreams. I may play swimming pool. I may play swimming pool.
මේ අපි කතා කරමු කියන එක නේද? Mark true or false. ISP is internet service provider කියලා දෙනවා. True the false the True. true නේද ඒක? ඒක true. And provides access to the internet and related services to consumers or businesses. ඒක තමයි ඒගොල්ලන්ගේ සර්විස් එක නේ. ඒක තමයි ඒගොල්ලෝ කරන්නේ. Always provides web hosting. Web hosting කියන්නේ අපි වෙබ්සයිට් එකකට යනවා නම් ඒක කොහේ හරි ස්ටෝර් කරලා තියෙන්න ඕනේ වෙබ්සයිට් එක. හරි? ඔක සර්වර් එක ඇත්තටම හොස්ට් කරන්නේ සර්වර් එක ස්ටෝර් කරන්නේ ඒ සර්වර් සර්විස් එක දෙනවා කියලා තමයි මෙතන කියන්නේ. වෙබ් හොස්ටිං කියන්නේ හොස්ට් කරන්න සර්වර් සර්විස් එකක් දෙනවා කියලා කියන්නේ. ඒක ඒගොල්ලෝ හැම වෙලේම එහෙම එකක් දෙන්න බැඳිලා නැහැ. සමහරව ඒක කරන අයත් ඉන්නවා. මම හිතන්නේ SLT එකෙන් එහෙම කරනවා ඒක. ඒ වුණාද හැම වෙලේම එහෙම කරනවා කියලා එකක් නැහැ. අනිවාර්යෙන් කරන්නේ නැහැ. Always provides domain name hosting and registering services. ඉතින් domain names කියන්නේ අපි ඉස්සෙල්ලා ලියපු අර URL එකේ තිබුණ domain name එක මොකක්ද කියලා අර rupwahini.lk එහෙම නැත්නම් safecomputers.lk එහෙම නැත්නම් google.com ඒවා තමයි domain names කියලා කියන්නේ. එතන ඒවා රෙජිස්ටර් කරන එක කරනවා කියනවා always provides. නෑ එහෙම ඒක ඒගොල්ලෝ අනිවාර්යෙන් කරන දෙයක් නෙවෙයි. සමහර වෙලාවට එක්ස්ට්‍රා සර්විස් එකක් හැටියට කරනවා වෙන්න පුළුවනි. හැබැයි ඒගොල්ලෝ අනිවාර්යෙන් කරන දෙයක් නෙවෙයි ඒක. Always provides their services free of charge. ඉඳ හිටවත් කරන්නේ නේද ඒක? Pay upstream ISPs for internet access. ඒ කියන්නේ ඒගොල්ලන්ට සර්විස් එක දෙන අයට සල්ලි ගෙවීමක් කරනවා ඒගොල්ලෝ. ඔය එක හරි මේක true එකක්. ඒගොල්ලන්ට සර්විස් එක දෙන කෙනෙක් ඉන්නවනේ. ඊට වඩා ලොකු ISP කෙනෙක්. එතකොට ඒගොල්ලන්ට සල්ලි ගෙවලා තමයි මේගොල්ලෝ ගන්න. මේ ඉන්ටර්නෙට් එක කාටද අයිති? කාට හරි කියන්න පුළුවන්ද ඉන්ටර්නෙට් එක කාටද අයිති කියලා? ඉන්ටර්නෙට් එකට අයිතිකාරයෙක් නැහැ. කවුරුත් අයිතිකාරයෙක් නැහැ ඉන්ටර්නෙට් එකට. ඒක ඔය නිකන් නෙට්වර්ක්ස් එකතු වෙවි ගිය නෙට්වර්ක් එකක් විතරයි තියෙන්නේ. ඒක නිසා මේ ඉන්ටර්නෙට් එකට මෙයා තමයි අයිති කියලා කෙනෙක් නැහැ. ඉන්ටර්නෙට් එක හරියට පාලනය කරන්න කෙනෙක් නැහැ. ඒක නිසා අපිට ඉන්ටර්නෙට් එක ගැන 100% අපිට ට්‍රස්ට් කරන්න බැහැ.
එහෙම පාලනය කරන්න කෙනෙක් නැහැ. හැබැයි අර මේවා තමා good practices කියලා කියන්න රෙගියුලේට් කරන්න non profit organizations ටිකා තියෙනවා ඉන්ටර්නෙට් එකේ. එතකොට ඒගොල්ලන්ටත් ඒ කන්ට්‍රෝල් කරන්න නෙවෙයි පුළුවන්. එහෙම කන්ට්‍රෝල් කරන්න බෑ ඒගොල්ලන්ට. ඒගොල්ලන් අර good practices මේවා කියලා අර rules හැටියට නෙවෙයි conventions හැටියට ඒගොල්ලෝ ඉන්ට්‍රොඩියුස් කරලා දෙනවා. එහෙම නැතුව කාටවත් ඉන්ටර්නෙට් එක කන්ට්‍රෝල් කරන්න බෑ. ඒක ඉන්ටර්නෙට් එකේ තියෙන ලොකු ප්‍රශ්නයක්. ඒ වුණාට ඒක ඉතින් එහෙම තමයි. හරි. මේ ටික ලකුණු කරගත්තද? කරගෙන ඉවරයි S mark එක දාන්න. right. right. හරි ඈ. මම ඒ ටික එක අයින් කරේ. අපි යමු ඉස්සරහට. ඊළඟ ආයෙ ප්‍රශ්නයක් තියෙනවා. identify the correct statements.
හරි මේ ටිකත් අපි ඩිස්කස් කරමු. කො පළවෙනි එක true කියන අය කො පළවෙනි එක false කියන අය false කියන අය කීප දෙනෙක් ඉන්නවානේ. ඔව් මේක false නේද? හරි. B all the documents on the internet are written in HTML. කො මේක true කියන අය කො මේක false කියන අය right අපිට මේක true කියලා තමා ගන්න වෙන්නේ මොකද තව ಜಾති තියෙනවා මේ දැන් HTML තියෙනවා සාමාන්‍ය අපිට වෙබ් පේජ් එකක් හදද්දි පාවිච්චි වෙන දේවල් කීපයක් තියෙනවා HTML කියලා එකක් තියෙනවා CSS කියලා එකක් තියෙනවා තව JavaScript තියෙනවා තව PHP තියෙනවා හරි දැන් වෙබ් පේජ් එකක් හදන්න නම් අපි යමු මොනවා හරි පේජ් එකකට ඉස්සෙල්ලා ගිය රූපවාහිනී සයිට් එකට යමු මේක රයිට් ක්ලික් කරලා අපි ඉන්ස්පෙක්ට් එකට යමු එතකොට මේ පේජ් එක හැදලා තියෙන HTML කෝඩ් එක අපිට පෙන්නනවා මේ දැන් අපි HTML කරපුවම ඔයගොල්ලන්ට තේරෙයි මේක සමහර තැන් ඔක්කොම නැතත් එතකොට මේකේ HTML කෝඩ් එක තියෙනවා තමයි ස්ටයිල්ස් කියලා එකක් තියෙනවා ඒ ස්ටයිල්ස් කියන්නේ CSS මේ පේජ් එක ලස්සන කරලා තියෙන්නේ CSS වලින් හරි HTML වලින් කලර්ස් දානවා වගේ නෙවෙයි විලාරා අන්මියුට් වෙලා විලාරා හරි අපි මෙතන දේවල් හතරක් ඉගෙන ගත්තානේ මේ HTML වලින් තමයි බේසිකලි පේජ් එක ලියන්නේ ඊළඟට CSS දානවා ඒක ලස්සන කරන්න හරි ඒකෙන් තමයි වෙබ් පේජ් එකක් එච්චර ලස්සනට හදන්නේ අපිට ලස්සනට හදන්න CSS පාවිච්චි කරනවා HTML වලින් බැරිද ලස්සනට හදන්න HTML වලින් පුළුවනි දැන් බලන්න ඔයගලන්ට පේනවා ඇති මේ
මේවා ටික මේ ටෙලිඩ්‍රාමා මියසිකල් ස්පෙෂල් ඉවෙන්ට්ස් ඒ ඔක්කොම එකම විදිහකට හදලා තියෙනවානේ මේ මැගසින් ඩොකියුමන්ටරි ඒවා ඔක්කොම එකම විදිහකට හදලා තියෙනවා හරි මේ දැන් මේවා HTML වලින් හැදුවොත් මේ එකක් ගානේ වෙන වෙනම හදා ඉන්න ඕනේ හැබැයි CSS වලදී අපි එක තැනක විතරක් මෙතන මේ තියෙන්න ඕනේ විදිහ හදලා ඒ කියන්නේ ග්‍රේ කලර් එකේ බොක්ස් එකක් තියෙනවා ඒක ඇතුලේ බ්ලැක් කලර් එකේ මෙච්චර ෆොන්ට් එකකින් ටෙක්ස්ට් එක ලියවෙන්න ඕනේ කියලා ගත්තොත් ඊට පස්සේ ඒක කෝල් කරන්න විතරයි තියෙන්නේ මේ තැන්වලදී එහෙම නැත්නම් වෙන වෙනම ආය හදා ඉන්න ඕනේ නැහැ. ඒතර මෙතන තිබ්බනම් මේ වගේ තැන් කීයක් තියෙනවද අපි හිතමු 10ක් තිබ්බා කියලා. මොනවා හරි වෙනසක් කරන්න ඕන නම් අර එක තැනක වෙනස කරා නම් ඒ තැන් 10ම ඉබේම වෙනස් වෙනවා. ඒක තමයි CSS වල තියෙන වාසිය. ඊළඟ JavaScript කියලා එකක් තියෙනවා. JavaScript පාවිච්චි කරන්නේ සාමාන්‍යයෙන් දැන් ඔයගලන්ට ටෙලිෆෝන් නම්බර් එකක් එන්න කරන්න තියෙනවා කියලා හිතන්න. ඒ ටෙලිෆෝන් නම්බර් එක ඩිජිට්ස් 10ක් තියෙනවාද කියලා චෙක් කරන්න. ඒවා වෙරිෆයි කරන්න ඒ වගේ දේවල්. එහෙම නැත්නම් පොඩි සිම්පල් කැල්කියුලේෂන්ස් එම කරගන්න පුළුවන් එකෙන්. බ්‍රවුස් එකේදීම මොනවා හරි කරන කැල්කියුලේෂන්ස් එකකින් කරගන්න පුළුවන්. සර්වර් එකට යන්නේ නැතුව. අපි දාන මොනවා හරි ඩේටා එකක් වැලිඩේට් කරන්න. ඒ කියන්නේ අර මම කිව්වා වගේ ෆෝන් නම්බර් එකක් දානවා නම් ඒකේ ඩිජිට්ස් 10ක් තියෙනවද කියලා බලන්න. මේ ID නම්බර් එකක් දානවා නම් ඒක එහෙම නැත්නම් ඊමේල් ඇඩ්‍රස් එකක් දානවා නම් ඒකේ @ එක තියනවාද @ එකයි ඩොට් එකයි ඒවා තියනවාද ඒ වගේ ඒවා බලාගන්න JavaScript පාවිච්චි කරනවා. ඒක බ්‍රවුසර් එන්ඩ් එකේ බ්‍රවුසර් එක පැත්තේදීම තමයි ටික කරන්නේ. ඊට පස්සේ PHP වලට සෑහෙන දෙයක් කරන්න පුළුවන් ප්‍රෝග්‍රෑමින් පැත්තෙන්. මේ ඔයගොල්ලන්ගේ එක්සෑම් රිසල්ට්ස් බලන්න ගියා ඉන්ඩෙක්ස් නම්බර් එක දීපුවාම රිසල්ට්ස් හොයලා දෙන්න PHP පාවිච්චි කරන්න පුළුවන්. එතන ටිකක් ලොකු ප්‍රොසෙස් එකක්. හැබැයි ඒ වගේ ඒවටත් PHP වලින් තමයි ලියන්නේ. මෙන්න මේ හතර තමයි ප්‍රධානයෙන් ලියන්නේ. හැබැයි අනිවාර්යෙන් මේ HTML තියෙන්න ඕනේ. HTML වලින් ලියන එකට තමයි මේ ඉතුරු වැඩ කෑලි ඔක්කොම ටික දාන්නේ. එතකොට අපි ප්‍රශ්නක හිටියේ නේද? ප්‍රශ්න ක්ලෝස් කරාද? එතකොට මේක අපිට true කියලා ගන්න වෙන්නේ. All the documents on the internet are written in HTML. HTML තියෙනවාමයි. ඒකට තමයි ඉතුරු ඒවා ටික ඇඩ් කරලා තියෙන්නේ. ඊළඟ everything on the internet is suitable for children. ඒක false. ඔයගොල්ලෝ දන්නවනේ. D true the false. Wireless networks cannot be used to connect devices to the internet. Make it true කියන අය. මේක false කියන අය. ඔක්කොම වගේ false කියලා කියනවා නේ. මේක false.
right. E. Internet facilitates or file sharing among the global community. මේක true කියන අය false කියන අය මේක true නේද? Okay. True. හරි. මේ ප්‍රශ්න ටිකත් ලියා ගන්න. සර් හරි සරි. සර් අපිට සෙකියෝර් වෙබ් සයිට් එකකට ගිහිල්ලා HTML එක බලන්න පුළුවන්ද? පුළුවන්. HTML එක පෙන්නනවා. මේ HTML එක කියන්නේ මේ අපි බ්‍රවුසර් එකේ එන කෝඩ්ස් කියන්නේ ඒ ටික පෙන්නනවා. එතන අපි ටයිප් කරන දෙයක් කියන හැටි තමයි පෙනෙන්නේ නැත්තේ. අතරමැදදි කෙනෙකුට ඒ කියන්නේ හැකර් කෙනෙකුට අපි ටයිප් කරලා යවන ඩේටා එකක් යා ගන්න ගියොත් ඒක ගන්න බෑ. ගොඩක් වෙලාවට යූසර්නේම් පාස්වර්ඩ්ස් වලින් තමයි ඔබ ගොඩක් වටින්නේ. හරි. මං අදට ක්ලාස් එක මෙතනින් ඉවර කරනවා. එතන වෙන්ස්ඩේ ක්ලාස් එකට නේද අය ජොයින් වෙන්නේ? කැමති නම් ටියුස්ඩේ එකටත් ජොයින් වෙන්න. ටියුස්ඩේ අපි HTML පටන් ගන්නවා කිව්වා නේද මේකේ? ටියුස්ඩේ ක්ලාස් එකේ HTML පටන් ගන්නවා. හැබැයි දැන් පළවෙනිදා ඉඳන් ජොයින් වෙද්දී අර මං කියලා එවල තිබ්බ විදිහට ජොයින් වෙන්න ඕනේ. ඔගලන්ට නම්බර්ස් එවලා ඇති දැන් පේමන්ට්ස් කරලා තියෙන අයට. ඔව් දැන් වෙන ක්ලාසස් වල HTML කරනවාද කියලා අහලා තියෙනවා. මේ ටියුස්ඩේ ක්ලාස් එක සිංහල මීඩියම් ක්ලාස් එක. ඒකේ මම ඉස්සෙල්ලා HTML කරන්න කියලා ගත්තා. ඔයගොල්ලන්ට ඉන්ටර්නෙට් කරන ගමන්. අද ඒගොල්ලන්ට මේකට ජොයින් වෙන්න කියලා කියන්න හිටියා මට ඒක කියන්න බැරි වුණා කොහොම හරි. මේ නෙක්ස්ට් එකේ ඉඳලා කට්ටිය මේකට එතන පාඩම් දෙකක් කවර් කරනවා. පස්සේ මේක අතහැරිච්ච අයට මේක කරනවා ඒ අඟහරුවාදා ක්ලාස් එකේ. ඒ අඟහරුවාදා ක්ලාස් එකේ HTML එක ආයේ මෙතන කරනවා. මොකද HTML වගේ පාඩමක් එකපාරක් ජොයින් වෙලා මදි ඔයගොල්ලෝ. ඒක දෙපාරක් තුන් පාරක් කරෙන්නම ඕනේ. අර මොකද්ද පැස්කල් එක වගේ තමයි. ෆ්ලෝ චාර්ට්ස් පැස්කල් එක වගේ තමයි. එකපාරක් කරලා මදි. තුන් පාරක් විතර කරනවම තමයි වෙන දේ හරියටම තේරෙන්නේ. ඒක නිසා පුළුවන් තරම් ඒ පාඩම් වලට ජොයින් වෙන්න. මේ එදර ටියුස්ඩේ ක්ලාස් එකට ජොයින් වෙද්දී අර මං කියපු විදිහට ජොයින් වෙන්න. අර නම්බර්ස් එවලා ඇති දැන්නම පේමන්ට්ස් කරලා තියෙන අයට. එහෙම නැත්නම් ඔයගොල්ලෝ රිසිට් සෙව්පම්මන් නම්බර්ස් ටික එවන්න අනිත් අයට. ඔයගොල්ලෝ දැන් ඉන්න account එකෙන් log off වෙලා අලුතෙන් fresh විදිහට login වෙන්න. එතකොට අහනවා නමක් ඔයගොල්ලන් නමක් දෙන්න ඕනේ. එතෙන්ද දෙන්න. ඒ වන් නම්බර් එකයි ඔයගොල්ලන්ගේ ළමයි දෙක දෙන්න. ඒක තමයි ලේසි විදිය login වෙන්න. හරි. අපි එන අදට ක්ලාස් එක නතර කරමු. හරි.
Thank you, sir. Good night. Good night. Thank you, sir. Good night. Thank you, sir. Good night. Good night. Thank you, sir. Good night. Thank you, sir. Welcome. Good night.